මොකද්ද tree එකක් කියන්නේ? ඒක graph එකක special type එකක්. එතකොට tree එකේ තියෙනවා එක node එකක් root කියලා. ඒ node එකේ ඉඳන් අනිත් හැම node එකකටම එක path එකයි තියෙන්නේ. paths දෙකක් නෑ. අර ගහක අතු බෙදිලා වගේ ගිහිල්ලා තමයි තියෙන්නේ. එක තැනකින් උඩින් එකතු වෙනවා. ඒ තමයි root එක. ඒක තමයි tree එකක structure. නමුත් ඒකත් graph එකක්. හැබැයි trees නොවන graphs තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මෙන්න මේ වගේ එකක්. දැන් බලන්න මේක නිකන් network එකක් වගේනේ. මේකේ root node කියලා එකක් එහෙම හොයන්න කිසිම ක්‍රමයක් නැහැ. එක node එකක ඉඳන් අනිත් nodes වලට paths ගොඩාක් තියෙන්න පුළුවන්. හරිද? දැන් මම කිව්වොත් එහෙම මේකේ A to G යන්න කියලා සෑහෙන paths ප්‍රමාණයක් තියෙනවා. A if F G යන්න පුළුවන්. එහෙම නැත්නම් A B H G යන්න පුළුවන්. එහෙම නැත්නම් A C D J I G ඕන විදිහකට යන්න පුළුවන්. දැන් මේ graphs කියන ඒවා පාවිච්චි කරනවා හුඟක් වෙලාවට ඔය geographical information systems වලට විශේෂයෙන්ම Google Maps වගේ ගත්තොත් එහෙම Google Maps එක ඇත්තටම graph එකක්. එතකොට graphs වල ඔය shortest path හොයන algorithm ඊළඟට adjacent ඒ කියන්නේ adjacency කියන ඒවා හොයන algorithms ඒවා use කරලා තමයි Google Maps එහෙම ඒවා ඔක්කොම වැඩ කරන්නේ. එතකොට graph එකක් කියන්නේ මොකක්ද කියන එක දැන් ඔන්න තේරෙනවා. එතකොට graph එකක අර tree එකක node එකකට වගේ graph එකක අපි කියන්නේ vertices කියලා. ඒ vertices connect වෙනවා මොනවාගින්ද? edges වලින්. okay. දැන් අපි බලමු මොකද්ද graph එකක් කියන්නේ කියලා. Data structures rather like trees. In fact, in a mathematical sense, a tree is a kind of graph. ඒ කියන්නේ ඇත්තටම tree එකක් කියන්නේ graph එකක special type එකක්. හරි. In computer programming, however, graphs are used in different ways than trees. එතකොට when definition එක graph G consists of two sets V and E. V is finite non-empty set of vertices. එතකොට V කියලා අපි හඳුන්වන්නේ අර තියෙන nodes නැත්නම් vertices ටික. E set of pairs of vertices. These pairs are called edges. එතකොට edges කියන්නේ මොනවද කියලා දන්නවනේ. ඒ කියන්නේ අර vertices දෙකක් connect කරන path එකක්. හරිද? අන්න ඒවෙන් තමයි graph එකක් හැදිලා තියෙන්නේ. ඒවා connect වෙලා තමයි graph එකක් හැදිලා තියෙන්නේ. එතකොට දැන් මේ graph එක ගත්තොත් එහෙම මෙතන A to F path එකක් A to F direct edge එකක් තියෙනවනේ. ඒ වගේම අපිට ඒක කියන්න පුළුවන් F to H තියෙනවා කියලා. මොකද direction එකක් මේක ඊතලයක් දක්වලා නැහැනේ. මේක undirected නේ. undirected කියන්නේ අර පාරක් ගත්තොත් දැන් සාමාන්‍යයෙන් ලංකාවේ තියෙන හුඟක් පාරවල් මොනවාද undirected නේ. ඔකේ. ඒ කියන්නේ දෙපැත්තටම යන්න පුළුවන් නේ. නමුත් ඔයගොල්ලෝ දන්නවා කොළඹ පැත්තට යනකොට ඔය තුම්මුල්ල විතර පහු කරාට පස්සේ ඔක්කොම තියෙන්නේ one way. ඒ කියන්නේ මොකද්ද? එතකොට directed. ඒක යන්නේ එක පැත්තකට විතරයි. ඒ edge එකක නැත්නම් ඒ පාරක යන්න පුළුවන් එක පැත්තකට විතරයි. අනිත් පැත්තට ආව collision ලියනවා. එතකොට අන්න ඒව තමයි directed graph කියලා කියන්නේ. එතකොට මේ තියෙන්නේ මොකද්ද? undirected graph එකක්. okay. අපි දැන් බලමු මේ graph එක කොහොමද mathematically එහෙම නැත්නම් computer programming වලදී පෙන්වන්න තියෙන විවිධ ක්‍රම මොනවාද කියලා අපි මේ graph එකම උදාහරණයක් විදියට අරන් බලමු. okay. මම මේ graph එක මම මාරු වෙන්නම් screen එකට. okay. මගේ screen එක පේනවා. ඒක double click කරලා full screen දාගන්න. මම graph එකක් අඳින්නම්. ඊට පස්සේ ඒ graph එක තව විදිහකට අපි පෙන්වන්නයි යන්නේ. මේවට කියන්නේ vertices. මම ඔන්න vertices 6ක් තියෙන graph එකක් ওই විදිහට අඳිනවා. ඔන්න ඔහොම. okay. ඔන්න ඔය තමයි තියෙන vertices. ඔන්න ඔය වගේ graph එකක් තියෙනවා. දැන් මේ graph එකම පෙන්වන්න පුළුවන් තව ක්‍රමයක් තියෙනවා. ඒ තමයි මේ graph එකේ adjacency matrix එක. හරිද? adjacent කියන්නේ මොකද්ද? එක ළඟ කියන එක. උදාහරණයක් විදිහට Aට adjacent මොනවාද? C and B. ඒ දෙන්න තමයි Aට adjacent. වෙන කවුරුවත් නැහැ. මොනවාද adjacent කියන්නේ? direct edge එකක් තියෙනවා නම් A2 තව මොනවා හරි nodes වලට vertices වලට අපි කියනවා ඒක Aට adjacent කියලා. එතකොට දැන් මේකේ ඔක්කොම vertices කීයක් තියෙනවද? 6ක් තියෙනවනේ. එහෙනම් ඒ vertices 6 පල්ලෙහාට මෙන්න මෙහෙම ලියා ගන්නවා. A B C D E and F. okay. ඊළඟට දැන් මේ vertices ටිකට adjacent ඒවා අනිත් පැත්තෙන් අපි ලියනවා. මෙන්න මෙහෙම. දැන් අනිත් පැත්තට යන්නේ ඒ vertices ටිකම තමයි.
අනිත් පැත්තටත් ඒ vertices ටිකම මෙන්න මෙහෙම දාගන්නවා. දැන් කොහොමද adjacent බලන්නේ? A to A, A to B, A to C. ඒ කියන්නේ raw ඊළඟට column. raw column තමයි අපි බලන්නේ. දැන් A to A direct path එකක් තියනවද? A to A direct path එකක්. මේකේ A to A direct path එකක් නැහැ. තියනවා නම් මෙන්න මෙහෙම එකක් තියෙන්න ඕන. එහෙම එකක් නැහැනේ. එහෙනම් A to A direct path එකක් ඇති හින්දා බිඳුවයි. A to B direct path එකක් ඔව් තියෙනවා. A to C තියෙනවා. A to D නෑ. A to D direct path එකක් නෑ. බිඳුවයි. A to E නෑ. F නෑ direct path. ඔන්න A raw එක. B to A D E C. F ඇරෙන්න අනිත් ඔක්කොටම direct path තියෙනවනේ B ගෙන් ඉඳන්. එහෙනම් F ඇරෙන්න F ට බිඳුවයි අනිත් ඔක්කොටම B ටත් නෑ අනිත් ඒවට path තියෙනවා. දැක්කනේ? ඒ කියන්නේ path නෙමෙයි ඒවා adjacent. ඒ කියන්නේ direct path තියෙනවා. හරිද? direct path එකක් තියෙනවද කියලා තමයි බලන්නේ. C to A B F. ඊළඟට D to B E F. ඊළඟට E to මේ දෙන්න විතරයිනේ B and D. ඊට පස්සේ අවසානයේ F2 මේ දෙන්න විතරයි C and D. අනිත් ඒවා මෙන්න මෙහෙම. ඔන්න adjacency matrix එක. හරිද? මේ තියෙන graph එක මේ adjacency matrix එක. Okay. අඳ ගන්න. තේරුණාද ඔක ඉස්සෙල්ලම මට කියන්න? මොන හරි ගැටලු තියෙනවද? ඔව් ගැටලු. තේරුණා. තේරුණා. දැන් graph එක ඇඳා adjacency matrix එක ඇඳා මේ graph එකම පෙන්වන්න පුළුවන් තව ක්‍රමයක් තියෙනවා. ඒ තමයි path matrix කියන එක. ඒ කියන්නේ මොකද්ද? අපි ඇඳලම් බලමු. දැන් මම ඒකෙදිත් A B C D E and F කියලා මේ විදිහට මේ ටික දාගන්නවා. A B C D E F. Okay. දැන් බලන්නේ මෙතනදී A to A, A to B, A to C path එකක් තියනවාද කියලා. හරිද? දැන් උදාහරණයක් විදිහට දැන් මේකේ ගත්තොත් A to A path එකක් තියෙනවනේ. ඔහොම ගිහිල්ලා Aට එන්න පුළුවන්. එහෙම නැත්නම් මෙහෙම ගොඩාක් එන්න පුළුවන්. හරිද? එතකොට ඇත්තටම මේ graph එක ගත්තොත් එහෙම මේකේ ඕනම node එකකින් ඉඳන් ඕනම node එකකට path එකක් තියෙනවමනේ නේද? ඒ කියන්නේ මේක පිරෙව්වොත් එහෙම ඔක්කොම එක ඒවා තමයි ඉන්නේ. හරි. මේක පිරෙව්වොත් ඔක්කොම එක ඒවා ඉන්නේ. මොකද මේකේ ඕනම node එකකින් ඉඳන් ඕනම node එකට කිසි ප්‍රශ්නයක් නැතුව යන්න පුළුවන්. හරිද? එතකොට path matrix එක මේකට අඳින්න පුළුවන්. හැබැයි ඇන්දට ඒ තරම් වැඩක් වෙන්නේ නැහැ මේ graph එකට. මොකද ඔක්කොම එක ඒවා ඉන්නේ. දැන් අපි බලමු ඒක ඇන්දම වැඩක් වෙන જાතියේ graph එකක්. උදාහරණයක් විදිහට මම මේ graph එක පොඩ්ඩක් වෙනස් කරනවා directed graph එකකට. ඒ කියන්නේ මම දැන් දානවා direction. ඔන්න ඔහොම. directions දැන් දාලා තියෙන්නේ. ඊ තල වලින් ලකුණු කරලා තියෙන්නේ මොන පැත්තටද යන්න පුළුවන් කියලා. හරිද? මොන පැත්තටද යන්න පුළුවන් කියලා. හරි. දැන් ඉස්සෙල්ලා මේකේ path matrix එක අඳින්න කලින් අපි මේකේ adjacency matrix එක පොඩ්ඩක් අප්ඩේට් කරගෙන ඉමුකෝ දෙවෙනි එකට. හරිද? දැන් මේකේ A to A path එකක් නෑනේ. ඒ වල ඉඳන් ඒ වලට එහෙම එන්න ක්‍රමයක් නෑ මේකේ. path sorry මේ A to A adjacent නෑ. ඒ කියන්නේ මෙහෙම directly මෙහෙම එකක් නෑනේ. හරිද? A to A adjacent නෑ. ඊළඟට A to B, A to C adjacent. දැන් මේ පැත්තට යන්න පුළුවන්. එහෙනම් එක ඒවා දෙකක් තියෙනවා. ඒ වල ඉඳන් අනිත් කිසිම එකකට යන්න බෑ. පළවෙනි එකේ වෙනසක් වෙන්නේ නැහැ. ඊළඟට අපි ගමු B. B to A යන්න පුළුවන්ද directly? යන්න බෑනේ. ඉස්සර යන්න පුළුවන් වුණාට දැන් යන්න බෑ. මේක one way. එහෙනම් දැන් මේක බිඳුව වෙනවා. දැක්කනේ? ඊළඟට B වල ඉඳන් ඇත්තටම යන්න පුළුවන් දැන් B වලට විතරයි නෙමෙයි. මේ පැත්තට විතරයි ඊතලයක් තියෙන්නේ. අනිත් කිසිම එකකට බෑ. එතකොට B වල ඉඳන් යන්න පුළුවන් B වලට විතරයි. අනිත් ඒවා ඔක්කොම බිඳුව වෙනවා. දැක්කද? ඔන්න adjacency matrix එක වෙනස් වෙනවා.
ඊළඟට C වල ඉඳන් යන්න පුළුවන් මේ දෙන්නට විතරයි B and F විතරයි දැන්. C වල ඉඳන් යන්න පුළුවන් B and F විතරයි. ඒට යන්න බෑ. ඒක one way කරලා. හරිද? ඊළඟට D වල ඉඳන් යන්න පුළුවන් F ට විතරයි දැන්. වෙන කොහාටවත් යන්න බෑ. හරි. F ට විතරයි යන්න පුළුවන්. ඊළඟට E වල ඉඳන් යන්න පුළුවන් B and D. B D ඉස්සරත් එහෙම තමයි. F වල ඉඳන් කොයි ලෝකෙටවත් යන්න බෑ. ඒක ඩෙඩ් එන්ඩ් එකක්. එතකොට ඔක්කොම බිඳු. දැක්කද? adjacency matrix එක දැන් අප්ඩේට් වුණා. ඒක directed graph එකක් වෙච්ච ගමන්. දැන් අන්න මේ වගේ එකකට path matrix එක අඳින එකේ තේරුමක් තියෙනවා. දැන් අපි අඳලා බලමු. A to A path එකක් තියෙනවද? නෑනේ. A ගෙන් එළියට ගියාට පස්සේ ආයේ A ට එන්න ක්‍රමයක් නෑ. මොකද A ට කොහෙත්ම එන්න ක්‍රමයක් නැති හින්දා. බිඳුවයි. A to B path එකක් ඔව් තියෙනවා. direct path එකකුත් තියෙනවා. ඒක නිසා කොහොමද තියෙනවා. A to C path එකක් ඔව් ඒත් තියෙනවා. direct path එකක් තියෙනවනේ. A to D path එකක් ඔව් B ට ගිහිල්ලා D ට යන්න පුළුවන්. එහෙනම් A to D path එකක් තියෙනවා. හරිද? A to E නෑ. E ට යන්න ක්‍රමයක් නෑ. A to F D ගිහිල්ලා F වෙන්න පුළුවන්. ඔව් path එකක් තියෙනවා. දැක්කද? අන්න path matrix එක fill වෙන විදිය. ඊළඟට B ගත්තොත් එහෙම B ගේ ඉඳන් ඒට කොහොමත් යන්න ක්‍රමයක් නැහැ. B ගේ ඉඳන් ආයි B ට ඔව් එන්න බෑ එන්න බෑ. බෑ. B ගේ ඉඳන් B ට ආයි එන්න ක්‍රමයක් නැහැ. B ගේ ඉඳන් C ට නෑ මෙහාට යන්න විදියක් නැහැනේ. B ගේ ඉඳන් D ට ඔව් ඩිරෙක්ට් පාත් එකක් තියෙන ඉඳ කොහොම හරි තියෙනවා. B ගේ ඉඳන් E ට නෑ B ගේ ඉඳන් F ට ඔව් තියෙනවා පාත් එකක්. මෙතනින් ගිහිල්ලා එන්න පුළුවන්. ඊළඟට C ගේ ඉඳන් ගත්තොත් එහෙම C ගේ ඉඳන් Aට කොහොමත් යන්න විදියක් නැහැනේ. එන හැම Aට කිසිම විදියකින් යන්න විදියක් නැහැ. හරිද? සහ Eටත් කිසිම විදියකින් යන්න විදියක් නැහැනේ කොහෙන් ගියත්. මොකද මේ E ගෙන් එළියට එන්න පුළුවන්, A ගෙන් එළියට එන්න පුළුවන්. ඒ දෙක අපිට බිඳු දාලා ඉවර කරන්න පුළුවන්. හරි. එතකොට C to B එලිම ඩිරෙක්ට් එකකුත් තියෙනවා. C to D sorry C to C යන්න ක්‍රමයක් නැහැ. දැන් C ගෙත් අපිට දාන්න පුළුවන් මේ A ගෙන් ඉඳන් විතරයි එන්න පුළුවන්. අනිත් කිසිම තැනක ඉඳන් C ගෙන් එන්න බෑ. ඒකෙත් ඔක්කොම බිඳු දාන්න පුළුවන්. හරි. වෙන කිසිම එකක ඉඳන් එන්න බෑ. A ගෙන් ඉඳන් විතරයි එන්න පුළුවන්. හරි. දැන් අපි මේක ෆිල් කරමු. C ගෙන් ඉඳන් D ට පුළුවන් යන්න. C ගෙන් ඉඳන් E ට යන්න බෑ. F ට පුළුවන් යන්න. දැක්කද? D ගෙන් ඉඳන් යන්න පුළුවන් F ට විතරයි. වෙන කොහාටවත් යන්න බෑ. E ගෙන් ඉඳන් යන්න පුළුවන් BD කොහොමත් යන්න පුළුවන්. F ටත් යන්න පුළුවන්. E ගෙන් ඉඳන් F ටත් යන්න පුළුවන්. F ගෙන් ඉඳන් කොහාටවත් යන්න බෑ. ඕකේ. දැක්කද? ඔන්න path matrix එක. තේරුණාද? මොන හරි ගැටලු තියෙනවා නම් අහන්න. එතකොට එකම graph එක අපිට adjacency matrix එකෙන් පෙන්නන්නත් පුළුවන්, path matrix එකෙන් පෙන්නන්නත් පුළුවන්. තවත් ක්‍රම දෙකක් තියෙනවා. ඒකත් මම ඊළඟට කියන්න. එතකොට අපි computing වලදී එහෙම නැත්නම් mathematically මේක පෙන්නනකොට අර graph එක ඇඳලා පෙන්නනට වැඩිය ඩංගාල adjacency matrix එක ගැහුවා නම් කෙලින්ම මේක අපිට 2D array එකක තියාගන්න පුළුවන්. adjacency matrix එක කියන්නේ 2D array එකක්. computing වලදී හරි ලේසියෙන් graph එක අන්න අර වගේ store කරලා තියාගන්න පුළුවන්. ඒතකොට graph එක මේ කියන්නේ graphically ඇඳලා පෙන්නන එක වෙනම කතාවක්. නමුත් store කරලා තියාගන්නකොට අර වගේ adjacency matrix එක තියාගන්න පුළුවන්. හරි. ඊළඟට අපි බලමු adjacency list. ඒක බොහොම සරල දෙයක් adjacency list කියන්නේ. අපි බලමු මොකද්ද adjacency list කියන්නේ කියලා. ඒ කියන්නේ මෙච්චර complex එකක් නැතුව අර එකේ බිඳුවේව දාන්න නැතුව adjacent vertices මොනවාද කියලා පෙන්නන ක්‍රමයක් ඒක. adjacency list. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම Aට adjacent ඒවා මොනවාද කියලා නිකන් ලියාගෙන යනවා. එච්චරයි. හරි සරලයි ඒක. ඒ කියන්නේ direct path එකක් තියෙන ඒවා. A ගෙන් ඉඳන් direct path එකක් තියෙන C ටයි B ටයි විතරයි මේ graph එකේ හැටියට. එහෙනම් ඒක ලියනවා C D කියලා. නැත්නම් BC. B ගෙන් ඉඳන් යන්න පුළුවන් D ට විතරයි. C ගෙන් ඉඳන් යන්න පුළුවන් B ට විතරයි. ඊළඟට D ගෙන් ඉඳන් යන්න පුළුවන් F ට විතරයි. C ගෙන් ඉඳන් F ටත් යන්න පුළුවන්. C ගෙන් ඉඳන් F ටත් යන්න පුළුවන්. ඒක අපි මේකේ දැම්මද? ඔව්නේ. සහ කලින් adjacency matrix එකේ ඒක හරියට දැම්මද මට මතක නැහැ.
දැක්කේ නැද්ද කියලා. පොඩ්ඩක් බලන්න අපි C ගේ ඉඳන් F ට හරියට adjacency මේ එකේ දාලා තියෙනවද කියලා. බිඳුවක් දෙකක්ද දාලා තියෙන්නේ කියලා. දුල්ලයා එක දාලා තියෙන්නේ. හරි එහෙනම් හරි. හරි. එතකොට D ගේ ඉඳන් යන්න පුළුවන් F ට විතරයි. E ගේ ඉඳන් යන්න පුළුවන් මේ දෙන්නට විතරයි directly B and D. B, D and F ඉඳන් කාටවත් යන්න බෑ. ඔන්න adjacency list එක හරි සරලයි ඒක. එතකොට undirected graph එකකට දැම්මොත් එහෙම ඒක ඔයිට වැඩිය තව ටිකක් වැඩි වෙන්න පුළුවන්. නමුත් directed graph එකට ඔන්න ඔහොම දැම්මා. එතකොට අර adjacency matrix එකෙන් පෙන්නන එකම adjacency list එකෙන් පෙන්නන්න පුළුවන්. හරි. මේකත් අප්ඩේට් කරගන්න adjacency list. ඇඳගෙන කලින් undirected graph එකටත් අඳින්න මේ ලියන්න බලන්න adjacency list එක ලියලා මට්ටක් ගාලා ෆොටෝ එකක් ඒවත් කලින් undirected graph එකටත් adjacency list එක ලියලා මට්ටක් ගාලා ෆොටෝ එකක් ඒවත් දැන් මේකේ directions ටික අයින් කරලා අර පරණ තිබ්බ විදිහට මම ඉස්සල්ලා ගන්නම් ඔන්න දැන් මේක undirected graph එකක් හරි දැන් මේක undirected graph එතකොට undirected උනාම අර adjacency list එක ටිකක් දික් වෙනවා මොකද දැන් දෙපැත්තටම යන්න පුළුවන් හරි දැන් බලමු මේ adjacency list එක වෙනස් වෙන්නේ කොහොමද කියලා දැන් A ගේ ඉඳන් නම් යන්න පුළුවන් A ට adjacent තියෙන්නේ C and B විතරයි ඒක හරි B ට adjacent කලින් එකේ කියන්නේ directed එකේ තිබ්බේ D විතරයිනේ නමුත් දැන් D විතරක් නෙමෙයි C and E යනවා C E කියලා අප්ඩේට් වෙනවා ඒක ඊළඟට C ට adjacent තුන් දෙනෙක් ඉන්නවා A B F B F ඉන්නවා A දාන්න ඕන ඊළඟට D ට adjacent D ට adjacent B E F E ට adjacent ඉන්නවා B and D ඒක හරි and F ට adjacent දැන් දෙන්නෙක් ඉන්නවා C and D දැක්කනේ එතකොට undirected graph එකක adjacency list එක ඊට වැඩිය දික් වෙනවා okay හරි දැන් අපි graph එක පෙන්වන්න පුළුවන් ක්‍රම කීපයක් කතා කරා ඒ තමයි adjacency list එක adjacency matrix එක සහ path matrix එක හරි දැන් අපි බලමු incidence matrix එක හරිද okay මොන හරි අහන්න තියෙනවද yes මොකද්ද B වල ඉඳන් Aට B වල ඉඳන් Aට යන්න පුළුවන්. ඔව්. ඇයි දාලා නැද්ද මං sorry. B වල ඉඳන් Aටත් යන්න පුළුවන්. හරිද? B වල ඉඳන් 4කට යන්න පුළුවන්. හරිනේ? Okay. දැන් අපි බලමු incidence matrix එක. හරි. මේකේ මොන හරි අහන්න තියෙනවද? මේ කවුද චර්මි තේරුණාද? තේරුණා සර්. දැන් incidence matrix එක දාන්න අපිට මේ vertices උත් නම් කරන්න වෙනවා. ඒ කියන්නේ නිකන් හිතන්නකෝ දැන් මේක මේ map එකක් මේ තියෙන්නේ කියලා නගර කීපයක් අතර තියෙන පාරවල් එක්ක තියෙන map එකක්. එහෙනම් මේ පාරවල් වල දුර තියෙන්න එපයි. එහෙනම් මම මෙන්න මෙහෙම දානවා. නිකන් උදාහරණයක් විදියට මේක 1 2 3 4 5 6 7 8. ඒ කියන්නේ මම නිකන් එකේ ඉඳන් 8 දක්වා මේ තියෙන edges හරිද මේවා edges නේ edges වලට අංක දුන්නා මේවා නිකන් හරියට ඕනනම් හිතන්නකෝ දුර වගේ තියෙන්නේ කියලා නමුත් අපිට ඒක අපි දුර කියන එක මේ වෙලාවේ ගන්න නැහැ ඒක අපි පසුව කතා කරමු දැන් මේ තියෙන්නේ මේ vertices වලට මම නම් දීලා තිනවා ඕනනම් අපිට මේ මේ edges වලට නම් දීලා තිනවා ඕනනම් මට මේක E1 E2 E3 ඒ විදිහට දාන්න පුළුවන් හරිද එතකොට ඔන්න මම 1 2 3 කියලා දීලා තියෙනවා නම් ඔක්කොම edges 8යි මේකේ තියෙන්නේ edges 8ක් තියෙනවා okay දැන් මම
ඉන්සිඩන්ස් මේට්‍රික්ස් එක හදන්නයි යන්නේ. හරිද? මම අර පැත්තෙන් ලියන්නම් මේ පැත්තට ග්ලෙයා එකක් වැටෙනවානේ. ඉන්සිඩන්ස් මේට්‍රික්ස්. මේකෙත් ඉස්සලම vertices ටික මේ පැත්තෙන් දාගන්නවා A B C D E and F. අනිත් පැත්තට දැන් දාගන්නේ vertices මනේ මේ මොනවාද edges ටික. 1 2 3 4 5 6 7 සහ 8 කියන edges ටික. එතකොට දැන් අපි බලන්නේ edge එක පැත්තෙන් තමයි බලන්න ඕන එක තියෙන edge එකට සම්බන්ධ vertices මොනවාද? එක තියෙන edge එකට සම්බන්ධ vertices A and B නේ. එහෙනම් AB. නැත්නම් අනිත් පැත්තට ගත්තොත් ඒට එක සම්බන්ධයි. හරිද? අන්න ඒ වගේ. එතකොට A and B. හරි. ඊළඟට අනිත් ඒවා සම්බන්ධ නැහැ. හරි ලේසි ඉතින් මේක පුරවගෙන යන්න. ඊළඟට දෙකට සම්බන්ධ මොනවාද? AC. තුනට සම්බන්ධ මොනවාද? CB. හතරට BE. පහට BD. ඊළඟට 6 කොහෙද 6? CF. 7 FD. 8 DE. ඔන්න incidence matrix එක. Okay. ලියා ගන්න, ඇඳ ගන්න මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. දැන් අපි බලමු incidence matrix එක directed graph එකකට කොහොමද තියෙන්නේ කියලා. මම පොඩි graph එකක් අඳින්නම් ඒකට මේක ටිකක් ලොකු හින්දා. directed graph එකට කොහොමද incidence matrix එක තියෙන්නේ? ඔන්න ඔහොම තිබ්බා කියලා හිතන්නකෝ. දැන් ඕකේ vertices හතරයි තියෙන්නේ. A B C and D. edges උත් හතරයි. හරි. දැන් එකේ ඉඳන් ඒ කියන්නේ එක කියන එක සම්බන්ධ මොනකටද? ගත්තොත් එහෙම මේකේ දෙකක් සම්බන්ධ වුණාට මේක එක පැත්තකට යන්න පුළුවන්. එතකොට අපි බලන්නේ A වලින් එළියට යන්න පුළුවන් නම් යම්කිසි පාත් එකකින් ඒකට එක දානවා. A කියන එක ඇතුළට එන්න පුළුවන් නම් ඍණ එක දානවා. කිසිම සම්බන්ධයක් නැත්නම් බිඳුව දානවා. දැන් උදාහරණයක් විදිහට A ගෙන් එළියට යන්න පුළුවන් දෙකෙන්. එහෙනම් දෙක කියන එකට එකක් දානවා. A ඇතුළට එන්න පුළුවන් එකෙන්. එහෙනම් ඒක ඍණ එකයි. සහ 3 සහ 4 තුනක් තියෙනවානේ. තුනෙමුත් A ගෙන් එළියට යන්න පුළුවන් එකයි. හැබැයි 4 ඒට කිසිම සම්බන්ධයක් නැහැ. ඇතුළට එන්නත් බෑ එළියට එන්නත් බෑ. ඕකේ. ඊළඟට B ගෙන් එළියට යන්න පුළුවන් ඒවා. A එච්චරයිනේ. අනිත් ඒවා කිසිම සම්බන්ධයක් නැත. C ගෙන් එළියට යන්න පුළුවන් ඒවා මොනවාද? C ගෙන් එළියට යන්න බෑ මොකෙන්වත්. ඇතුළට එන්න පුළුවන් දෙකෙන් සහ හතරෙන්. D ගෙන් එළියට යන්න පුළුවන් හතරෙන්. එහෙනම් හතරට එකක් එනවා. ඇතුළට එන්න පුළුවන් තුනෙන් තුනට ඍණ එකක් එනවා. අනිත් ඒවා කිසිම සම්බන්ධයක් නැත. ඔන්න incidence matrix for directed graph. Okay. ඇඳගන්න.
Okay, දැන් එහෙනම් බලමු graph එකක් traverse කරන විදිය. දැන් tree traversal methods අපි කතා කරා. එතකොට tree traversal වලදී ඇත්තටම අපි කතා කරේ binary tree එකක් traverse කරන methods තුනක් විතරයිනේ. binary non tree එකක් traverse කරන methods කතා කරේ නෑ. නමුත් අපි දැන් graph traverse කරන methods කතා කරාම ඒකම එහෙමම use කරන්න පුළුවන් binary non trees traverse කරන්න. Okay. දැන් එහෙනම් අපි බලමු tree traversal methods. එතකොට traverse කරනවා කියන්නේ මොකද්ද? graph traversal methods. එතකොට traverse කරනවා කියන්නේ මොකද්ද? graph එකේ තියෙන ඔක්කොම vertices වලට visit කරනවා යම් කිසි order එකකට. Okay. අපි බලමු. අන්න ඒක මම video off කරලා screen එක share කරන්නම්. හරි. මෙන්න තියෙනවා traversal methods. ඉස්සෙල්ලාම depth first search නැත්නම් depth first traversal. දැන් depth first traversal එකේදී එක තැනකින් පටන් ගත්තම dead end එකක් දක්වා, ඒ කියන්නේ ආපහු හැරිලා ඉන්න වෙන අවස්ථාවක් දක්වා දිගටම traverse කරනවා. අන්න ඒක තමයි rule එක. බලමු මොනවාද මේ තියෙන steps තුන කියලා. If possible බලන්න හරිම democratic මේක. If possible visit an adjacent unvisited vertex, mark it and push it onto the stack. Stack එකක් තමයි මේ operation එකට අපි use කරන්නේ depth first search එකට. If you can't follow rule 1, then if possible pop a vertex off the stack. ඒ කියන්නේ මොකද්ද? rule 1 එක follow කරන්න බැරි නම්, ඒ කියන්නේ adjacent unvisited vertex නැත්නම් තියෙන එක pop කරන්නලු. ඒ කියන්නේ උඩින්ම තියෙන එකනේ අන්තිමට දාපු එක pop කරන්නලු. හරිද? If you can't follow rule 1 or rule 2, you are finished. හරිද? ඒ කියන්නේ depth search එක finish කියන්නේ. හරි. මෙන්න තියෙනවා graph එකක්. හරිද? මේක ඕනනම් tree එකක් කියලා කියන්න පුළුවන්. ඒ වගේ නෙමෙයි මේක ඇත්තටම තියෙන්නේ. නමුත් ඒක graph එකකුත් වෙනවා. දැන් අපි බලමු කොහොමද traverse කරන්නේ කියලා. දැන් ඉස්සල්ලාම ඒගෙන්නේ වැඩේ පටන් ගන්න. හරිද? එතකොට මේකට අපි use කරනවා මොකද්ද? stack එකක්. එතකොට ඒගෙන් වැඩේ පටන් ගන්න. ඕනනම් ඒගෙන්ම කියලා නෑ මේක graph එකක් ඉඳලා ඕනනම් කැමති නම් C ගෙන් පටන් ගන්න, කැමති නම් I ගෙන් පටන් ගන්න, ඕන තැනකින් පටන් ගන්න පුළුවන්. හරි. ඒගෙන් පටන් ගත්තොත් ඒක unvisited vertex එකක් නේ. ඒක push කරනවා stack එක ඇතුළට. Okay. ඊට පස්සේ බලනවා ඒ stack එකේ දැන් තියෙන්නේ ඒනේ current vertex එක. ඒකේ ඉඳන් adjacent unvisited vertex එකක් තෝරගන්නවා. 3 දෙනෙක් ඉන්නවා, 4 දෙනෙක් ඉන්නවා. 4 දෙනාගෙන් අපි තුන් B තෝරගත්තා කියලා. එහෙනම් B adjacent unvisited B වත් දානවා stack එකට. ඊට පස්සේ බලනවා B adjacent unvisited vertex තියනවාද කියලා. ඔව්, එකෙක් ඉන්නවා F ඌවත් දාගන්නවා ඇතුළට. ඔන්න stack එක ඇතුළට F දාගත්තා. ඊට පස්සේ F adjacent unvisited vertex ඉන්නවාද කියලා බලනවා. ඉන්නවා H වත් දාගන්නවා ඇතුළට. හරිද? දැන් H adjacent unvisited vertex නෑ. adjacent එක්කෙනා ඉන්නේ F, එයා visited. එහෙනම් මොකද්ද කරන්නේ? pop කරනවා එකක්. හරිද? දැන් H pop කරාම ඇතුලේ ඉතුරු වෙන්නේ කවුද? මෙන්න මේ තුන් දෙනානේ. එතකොට දැන් F නේ උඩින්ම ඉන්නේ. F adjacent unvisited දේව තියනවාද? ඒත් නෑ. එහෙනම් මොකද්ද කරන්නේ? තව එකක් pop කරනවා. ඊට පස්සේ ඉන්නේ මොකද්ද? ඉන්නේ කවුද? B. B adjacent unvisited ඉන්නවද? නෑ. B adjacent එකයි ඉන්නේ A, ඌත් visited. එහෙනම් B වත් pop කරනවා. දැන් ඉන්නේ A. ඊළඟට බලනවා A adjacent unvisited තියනවාද? ඔව් තියනවා. 3 දෙනෙක් ඉන්නවා. කැමති එකෙකුට යනවා. C ට යනවා කියලා හිතන්න. එහෙනම් C ව දානවා stack එක ඇතුළට. ඔන්න C ව දැම්මා stack එක ඇතුළට. ඊට පස්සේ C adjacent unvisited vertex නෑ. එහෙනම් එකක් pop කරනවා. ඒතකොට C වනේ pop වෙන්නේ. දැන් නැවතත් A ඉන්නේ. A adjacent unvisited දෙන්නෙක් ඉන්නවා. D and E. එතකොට D ට visit කරනවා. D adjacent unvisited දේව නෑ. එහෙනම් D ව pop කරාම ආයේ A adjacent unvisited එක්කෙනෙක් ඉන්නවා. නෑ D adjacent unvisited දේව තියෙනවනේ. එතකොට D adjacent unvisited දේව තියෙනවා G වත් දාගන්නවා ඇතුළට. G adjacent unvisited I තියෙනවා, ඒකත් දාගන්නවා. ඊට පස්සේ I adjacent unvisited නෑ. එහෙනම් මොකද්ද කරන්නේ? I ව pop කරනවා, G ව pop කරනවා, D ව pop කරනවා. ඒ තුන් දෙනා මේ I G D pop කරලා නැවතත් A ඉතුරුනා. ඊට පස්සේ E ව දාගත්තා. E වත් pop කරා. අන්තිමේ A ඉන්නේ. දැන් A adjacent unvisited දාත් නෑනේ. එහෙනම් එයා pop කරනවා. එයා pop කරාම stack එකේ මොකුත් නෑ. ඒ කියන්නේ ගාන්ට ඔක්කොම විසිට් වුණා. අන්තිමේ stack එක empty වෙන්න ඕන. තේරුණාද කතාව? Okay. මෙන්න graph එක තියෙනවා. දැන් අපි මේක traverse කරන්න යන්නේ depth first search එකෙන් නැත්නම් depth first traversal එකෙන්. එතකොට අපි use කරන්නේ මොකද්ද? මෙන්න මෙහෙම stack එකක්.
හරි ඔක ස්ටැක් එක එතකොට unvisited vertex එකක් ඉස්සෙල්ලම stack එක ඇතුළට දානවා කැමති තැනකින් පටන් ගන්න පුළුවන් අපි ඉතින් ඒ ලස්සන හින්දා ඒකෙන් පටන් ගන්න එහෙනම් stack එකට දැම්මම ඒව මෙතනට වැටෙන්නේ ඒට adjacent unvisited දැන් 4 දෙනෙක් ඉන්නවා කැමති එක්කෙනෙක්ව visit කරනවා මම B ව visit කරනවා එහෙනම් B වත් දා ගන්න ඇතුළට B ට adjacent unvisited එක්කෙනෙක් ඉන්නවා S එයාව දා ගන්නවා S ට adjacent unvisited එක්කෙනෙක් ඉන්නවා H දා ගන්නවා දැන් H ට adjacent unvisited නැහැ එහෙනම් H pop කරනවා F ට adjacent unvisited නැහැ pop කරනවා B ට adjacent unvisited නැහැ pop කරනවා A ට adjacent unvisited තව 3 දෙනෙක් ඉතුරුලා ඉන්නවා C ව දා ගන්නවා ඊට පස්සේ C ට adjacent unvisited එකෙක්වත් නැහැ ඌව pop කරනවා ආයෙමත් ඒ ඉතුරු A ට adjacent unvisited දෙන්නෙක් ඉන්නවා දා ගන්නවා D ව D ට adjacent unvisited G ට adjacent unvisited I ඊට පස්සේ I ට adjacent unvisited නෑ pop කරනවා G ට adjacent unvisited නෑ pop කරනවා D ට adjacent unvisited නෑ pop කරනවා A ට adjacent unvisited එකෙක් ඉන්නවා E ඊට පස්සේ E ට adjacent unvisited නෑ එහෙනම් pop කරනවා ඊට පස්සේ A ට adjacent unvisited ඒත් නෑ pop කරනවා දැන් adjacent unvisited උත් නෑ pop කරන්නත් බෑ වැඩේ ඉවරයි තේරුණාද කතාව තේරුණා සර් හරි එහෙනම් ඊළඟ එක්සැම්පල් එක අපි බලමු තවත් traversal method එකක් ඒ තමයි breakfast search breakfast එහෙම නෙමෙයි breakfast search කලින් graph එකම තමයි හැබැයි ළඟ තියෙන ඒවා ටික ඔක්කොම විසිට් කරලා තමයි ඊළඟ level එකට යන්නේ දැන් අරක එකකින් පටන් ගත්තම කෙලවරටම ගියානේ මේක එහෙම නෙමෙයි අහල පහල ඉන්නේ උන්ට විසිට් කරලා ඊළඟ level එකට යනවා අන්න එහෙම කතාවක් බලමු rules ටික මොකද්ද මේකේ කියලා visit the next unvisited vertex if there is one that is adjacent to the current vertex mark it and insert it to the queue then use කරන්නේ queue එකක් හරිද if you can't carry out rule 1 because there are no unvisited vertices remove a vertex from the queue and make it the current vertex ඊට පස්සේ I rule 1 2 බලනවා ඒකත් බැරි නම් if you can't apply rule 2 because queue is empty you are finished බලමු මේ මොකද්ද කතන්දරේ කියලා මේකේ සුපුරුදු පරිදි ඒගෙන් පටන් ගන්න. හැබැයි ඒව queue එකක් අතට දාන්නේ නැහැ. ඒව current vertex කරගෙන එයාට adjacent unvisited අය ඉන්නවාද? ඉන්නවනේ 4 දෙනෙක්ව. අන්නේ 4 දෙනාව queue එක අතට පිළිවෙලින් ඔබනවා. B C D E කියලා. හරිද? එතකොට මම මේක ඇඳලා පෙන්නන්න. එතකොට ඒකත් එකපාරම තේරුම් ගන්න පුළුවන්. මට විනාඩියක් දෙන්න බෝඩ් එකේ. ඇඳපු එක තියෙනවනේ. මේකම අපි use කරමු. okay දැන් බලා ගන්න ඒව current vertex කරනවා ඒව queue එකට දාන්නේ ඒව පැත්තකින් තියා ගන්නවා හරිද ඒව පැත්තකින් තියාගෙන බලනවා ඔන්න queue එක මගේ හරි ඔන්න queue එක එතකොට queue එකට දානකොට පළවෙනියා තමයි front එකට දෙවෙනියා පිටිපස්සට එහෙමනේ එන්නේ remove වෙන්නේ front එකෙන් විතරයි rear එකෙන් remove කරන්න බෑ ඒට adjacent unvisited දෙවුන් 4 දෙනෙක් ඉන්නවා උන් 4 දෙනා පිළිවෙලින් queue එකට ඔබා ගන්නවා ඔන්න ඔහොම ඊට පස්සේ දැන් rule 1 එක follow කරන්න බෑ ඇයි there's no adjacent unvisited vertices for A එහෙනම් මොකද කරන්නේ queue එකෙන් එකක් remove කරන්න එතකොට මෙතනින් remove කරන්න පුළුවන් එකම එක B විතරයි මොකද B නේ front එකේ ඉන්නේ එහෙනම් B ව එළියට ගන්නවා okay ඊළඟට බලනවා B ට adjacent unvisited අය ඉන්නවද කියලා. ඉන්නවනේ එකෙක් ඉන්නවා S. ඊට පස්සේ ආයෙ බලනවා B ට adjacent unvisited අය ඉන්නවද? නෑ. දැන් B ට adjacent unvisited දෙවුන් නෑ. එහෙනම් මොකද්ද කරන්නේ? තව එකක් remove කරනවා C ව. remove කළා C ට adjacent unvisited දෙවුන් ඉන්නවද බලනවා. නෑ. එහෙනම් D ව remove කරනවා. D ට adjacent unvisited දෙවුන් ඉන්නවද? ඔව් එකෙක් ඉන්නවා G. තව ඉන්නවද? නෑ. එහෙනම් E වක් remove කරනවා. E ට adjacent unvisited දෙවුන් නෑ. එහෙනම් F remove කරනවා. F ට adjacent unvisited එකෙක් ඉන්නවා H. ඌව දා ගන්නවා queue එකට. ඊට පස්සේ තව නෑ. එහෙනම් G වත් remove කරනවා. G ට adjacent unvisited ඔව් එකෙක් ඉන්නවා. ඒ තමයි I. හරිද? I ඉන්නවා. ඊට පස්සේ තව ඉන්නවද G ට adjacent unvisited නෑ. එහෙනම් remove කරනවා H. H ට adjacent unvisited දෙවුන් නෑ. එහෙනම් remove කරනවා I ව
i ට adjacent unvisited අය නෑ. එහෙනම් තව එකක් remove කරන්න යනවා. ඒකත් කරන්න බෑ. එහෙනම් කතාව ඉවරයි. දැක්කනේ කතාව? දැක්කනේ level by level ගියේ. ඉස්සලා මේ level එක ඊළඟට මේ level එක ඊළඟට මේ level එක තමයි ඉවර කරන්නේ. okay. තේරුණාද? okay. දැන් අපි බලන්න යන්නේ Dijkstra's algorithm use කරලා shortest path හොයන්න. උදාහරණයක් විදිහට දැන් හිතන්න මෙන්න මේ විදිහට locations මම ලකුණු කරලා තියෙනවා. vertices ලකුණු කරලා තියෙනවා A to F. එතකොට vertices 6ක් තියෙනවා. ඊළඟට මේ තියෙන edges මේ edges වල තියෙන දුර කිලෝමීටර් හරි මොනවා හරි වලින්. එතකොට මේක මොකද්ද? මේවට අපි කියනවා weighted graph කියලා. weighted කියන්නේ මේ edge එකකට weight එකක් කියලා තියෙනවා. මේක නිකන් අර Google Maps වල තියෙන map එකක් වගේ තමයි. අර පාරවල් පෙන්වන්නේ අපිට. එතකොට දැන් මට A ඉඳන් F ට යන්න ඕන නම් මම හැම වෙලාවෙම හොයන්නේ shortest path එකනේ. එතකොට දැන් අපි බලමු A to F shortest path එක හොයන්නේ කොහොමද කියලා. දැන් ඉස්සෙල්ලම අපි ලකුණු කරගන්නවා A ට adjacent A ගෙන් වැඩි පටන් ගන්න ඕනේ. එතකොට A ගෙන් මට directly යන්න පුළුවන් මේ තුන් දෙනාටනේ. A ට adjacent අයට තියෙන දුරවල් ටික මම ලකුණු කරගන්නවා. එතකොට A to C 14යි. A to D 9යි. A to B 7යි. okay. දැන් එතකොට ඔන්න ඉස්සෙල්ලම මේ ටිකට ගියා. ඊට පස්සේ දැන් මම ඊළඟ level එකට යනවා. හරිද? දැන් D2 දැන් මම මෙතනට ගිහිල්ලා තියෙන්නේ. එතකොට මම D to C ගියොත් එහෙම 9යි 2යි කියන්නේ කීයද? 11යි. හරිද? D to C ගියොත් 9යි 2යි කියන්නේ 11. එහෙනම් C ට යන්න 14ක් දුර යන්න ඕනේ නෑනේ මම. 11න් යනවනේ. එහෙනම් මෙතන දැන් අප්ඩේට් වෙනවා 11යි කියලා. හරිද? මෙන්න පාත් එක. හරිද? ඊළඟට D to B ගියොත් එහෙම 9යි 10යි කියන්නේ 19යි 19ක් යන්න ඕනේ නෑ 7න් කෙලින්ම යන්න පුළුවන්. එහෙනම් මේක අප්ඩේට් වෙන්නේ නෑ. හරිද? ඊළඟට මම C to D ගියොත් එහෙම 14යි 2යි කියන්නේ කලින් මෙතන 14න් තිබ්බේ 14යි 2යි කියන්නේ 16යි. ඉතින් 16ක් යන්න ඕනේ නෑ. 9 තමයි දැන්ට තියෙන shortest path එක. ඔන්න එහෙනම් මේ level එක ඉවරයි. හරිද? මේ level එක ඉවරයි. ඊට පස්සේ මම යනවා D to E. D to E ගියොත් එහෙම 9යි 11යි කියන්නේ 20යි. හරිද? 9යි 11යි කියන්නේ 20යි. ඊළඟට මම ගියොත් එහෙම B to E 7යි 15යි කියන්නේ 22යි. එහෙනම් ඒක අප්ඩේට් කරන්න ඕනේ නෑ. දැනට මේ පැත්තට තියෙන කෙටිම පාත් එක මේක. හරිද? ආයෙ මෙහාට ආවා කියලා ඒක වැඩි වීමක් වෙන්නේ වැඩක් නෑ. ඊට පස්සේ දැන් මම E to F ගියොත් එහෙම 20යි 6යි කියන්නේ 26යි. C to F ගියොත් එහෙම 11යි 9යි කියන්නේ කීයද? 20යි. එහෙනම් ඒකනේ shortest path එක 26 වැඩක් නෑනේ. මෙන්න shortest path එක. දැක්කද? ඔන්න ඕක තමයි Dijkstra's algorithm එකේ කියන්නේ. හරිද? හැම node එකකටම ගිහිල්ලා එතන ඉඳන් adjacent ඒවට visit කරනවා. visit කරනකොට කලින් තිබ්බ දුරකට වැඩිය අඩු දුරක් තිබ්බොත් update කරනවා නැත්නම් නෑ. එතකොට අවසානයේ අපිට යන්න ඕන තැනට shortest path එක හම්බෙලා ඉවරයි. තේරුණාද කතාව? එතකොට සරලවම තේරුම් ගන්න ඕනේ මොකද්ද? එක node එකකින් පටන් ගන්නවා ඊට පස්සේ යනවා breadth first search එකට. එතකොට breadth first search එකට ගිහිල්ලා බලනවා හැම node එකක ඉඳන්ම අනිත් nodes වලට ඒ කියන්නේ හැම node එකකින් ඉඳන්ම අනිත් adjacent nodes වලට visit කරනවා. visit කරනකොට shortest එකක් හම්බුනොත් ඊට වැඩි අඩු එකක් හම්බුනොත් විතරක් update කරනවා නැත්නම් නෑ. දැන් මේකේ පළවෙනි පාර A ගෙන් මේ තුන් දෙනාට visit කරාම මම කෙලින්ම 14යි 9යි 7යි කියලා දැම්මා. මොකද ඒවනේ දැන්ට තියෙන shortest ඒවා. ඊට පස්සේ ඔන්න දැන් A ගෙන් visit කරන්න ඕනේ ඔක්කොම visit කරලා ඉවරයි. ඒ කතාව ඉවරයි. ඊට පස්සේ C ගෙන් visit කරනවා. C ගෙන් D ට visit කරොත් එහෙම ඒක 14යි 2යි 16ක් වෙනවා. ඒක අප්ඩේට් කරලා වැඩක් නැහැ. හැබැයි D ගෙන් C ට visit කරොත් ඒක 9යි 2යි කියන්නේ 11යි. එතකොට C ට යන්නේ. A ගෙන් ඉඳන් C ට යන්න ඊට වැඩිය අඩු දුරක් හම්බෙලා තියෙනවා. ඒ අන්නේ විදිහට අඩු දුර ඒවා අප්ඩේට් කරගෙන යනවා. එතකොට ඉතුරු වෙන්නේ shortest path එක අපිට යන්න ඕන තැනට ගියාම අපි පටන් ගන්න ඕන තැන ඉඳන්. ඔය විදිහටම තමයි Google Maps වල අපිට shortest path එක හොයලා දෙන්නේ. ඔය වගේ algorithms use කරලා. ඔය Dijkstra's algorithm එක. Okay. ඇඳ ගන්න ඕක ලියා ගන්න. Okay 2019 paper 2 එකේ අපි trees and graphs වලට අදාළ ඒවා බලමු. අනිත් ඒවා ඉතින් කලින් කරානේ අපි බොහෝ විට. මේ link list
එකක් linked list හරි second question එක හරි මේක තියෙන්නේ ඊළඟ chapter එකෙන් ඒ කියන්නේ මේ මොනවාද මේවයින් sorting algorithm searching and sorting algorithms වලින් ඒක අපි කරමු B එක බලමු ඔන්න දෙකේ B එක ලකුණු දීලා තියෙනවා 5ක් a student wants to sort නෑ ඒක sorting වලින් දීලා තියෙන්නේ මෙන්න තියෙනවා මෙන්න කතාව what is special about the in-order traversal okay what is special about in-order traversal of a binary search tree ඒ කියන්නේ binary search tree එකක් in-order එකෙන් traverse කරොත් ඒකේ තියෙන විශේෂත්වය මොකක්ද කියලා අහනවා හරි දැන් අපි බලමුකෝ විශේෂත්වය අපි ඉස්සෙල්ලා binary search tree එකක් නිකන් sample එකක් ඇඳලා in-order traverse කරලා බලමු මොකක්ද විශේෂත්වය කියලා එතකොට විශේෂත්වය තේරෙයි okay මම binary search tree එකක් අඳින්නම් ඉස්සෙල්ලම binary search tree එකක මොකද්ද property එක? ඒක binary tree එකක් number 1. ඒ කියන්නේ ඉන්නවා නම් උඩරිම ළමයි දෙන්නයි ඉන්න පුළුවන්. එක්කෙනෙක් left child අනිත් එක්කෙනා right child කියලා. සහ අනිත් එක මොකද්ද? හැම වෙලාවම left hand side එකේ ඉන්නේ අඩු value. ඒ කියන්නේ root එකට වැඩිය අඩු value තමයි left hand එකේ ඉන්නේ. right hand එකේ ඉන්නේ වැඩි ඒවා. ඔන්න ඔහොම එකක් තියෙනවා කියලා හිතන්නකෝ binary search tree එකක් එනවා මම මෙතනට දානවා 50. මේ පැත්තේ ඉන්න පුළුවන් අඩු ඒවා ඔක්කොම. මේ පැත්තේ ඉන්න පුළුවන් වැඩි ඒවා. හරිද? හරි එතකොට දැන් 50ට අඩු ඒවා තමයි ඔක්කොම මේ පැත්තේ ඉන්නේ 25ට අඩු ඒවා මේ පැත්තේ 25ට වැඩි ඒවා මේ පැත්තේ හැබැයි මේක 25ට වැඩි වුණාට 50ට වැඩි වෙන්න බෑ හරිද ඊළඟට මෙතනට මම දාන්නම් 100 මෙතනට දාන්න 150 මෙතන ඉන්න පුළුවන් මොන වගේ ඒවටද 75ට වැඩි හැබැයි 100ට අඩු ඒවට නිකන් 90 වගේ ඕකේ ඔන්න binary search tree එකක් දැන් අහන්නේ ඕක in order traverse කරොත් මොකද්ද තියෙන විශේෂත්වය කියලා අපි traverse කරලා බලමුකෝ දැන් in order rule එක මොකද්ද root left right දැන් උදාහරණයක් විදිහට නිකන් සරල tree එකක් තිබ්බොත් එහෙම sorry left root right in order කියන්නේ left root right එහෙනම් දැන් මෙතන තිබ්බොත් A B C කියලා left root right කියන්නේ මොකද්ද B A C ඕක තමයි in order traversal එක හරිද left root right okay ඔය rule එක විදිහට අපි traverse කරමු බලන්න මේක දැන් එහෙනම් මෙතනින් පටන් ගත්තම left ඉස්සල්ලාම එන්නේ left එකනේ root right හරිද එතකොට root එක මොකද්ද 25 ඊට පස්සේ 35 ඊට පස්සේ ඒ ආගේ left එක ඉවරයිනේ එහෙනම් root එක 50 ඊට පස්සේ එයාගේ right එකට යනවා right එකට ගියාම එයාගේ left එකක් නෑ root එක 75යි right එකට ආවම කෙලින්ම right එකට එන්නේ නෑ එයාගේ left root right ඔන්න දැන් මේක දැක්කම විශේෂත්වය මොකක්ද කියලා තේරෙනවා මොකක්ද විශේෂත්වය දුල්ලියා මේකේ තියෙන level 30 අද in order අඩු එකේ ඉන වැඩි එකට ඒ කියන්නේ ascending order එකට තමයි තියෙන්නේ ඒ කියන්නේ binary search tree එකක් in order traversal කරොත් ascending order තමයි තියෙන්නේ අන්න ඒක තමයි විශේෂත්වය දැක්කනේ එතකොට ඒක තමයි ලියවෙන්න ඕන answer එක එතකොට අපි බලමු මේ තියෙන්නේ it traverses in an increasing order නැත්නම් ascending order of the value ඒකට ලකුණු කීයක් දීලාද 5ක් දීලා හරි ඊළඟට create an AVL tree දැන් AVL tree එකක් කියන්නේ මොකද්ද binary search tree with an additional balance property මොකද්ද additional balance property එක චාර්ට් එකේ චාර්ට් මොකද්ද additional balance property එක left and right subtrees වල උස වෙනස් වෙන්න පුළුවන් උපරිම එකකින් විතරයි ඊට වැඩිය වෙනස් වුණොත් ඒක unbalance කියනවා. ඔක තමයි AVL එක. එතකොට අලුතෙන් nodes දානකොට unbalance වෙනකොට අපි මොකද්ද කරන්නේ? rotations කරනවා single rotations or double rotations. හරි. දැන් අපි බලමු කියන්නේ මොකද්ද? create an AVL tree with the following values and draw the final answer in the given answer box. එතකොට final answer එකයි ලියන්න කියන්නේ
එතකොට ෆයිනල් ආන්සර් එක ලියන්න ඉතින් ඔක රොටේට් කර කර බැලන්ස් කරන්න එපා මේ ටික දාගෙන යනකොට හරි. ඉස්සෙල්ලා මම මේ වැලියුස් ටික බෝඩ් එකේ ලියාගෙන ඉන්නම්. ඊට පස්සේ මම tree එක බැලන්ස් කරලා අඳින්නම්කෝ බලන්න. බලමු 15 20 24 10 13 7 13 7 30 36 25 30 36 25 හරි. දැන් මම බෝඩ් එකට ස්විච් වෙන්නම්. ඕකේ. දැන් අපි මෙන්න මේ values ටික දාන්න ඕන binary search tree එකට. එහෙනම් 15 වෙන්නේ පටන් ගන්න ඕන 15 root එකට දැම්මා. 20 දාන්න පුළුවන් එකම එක තැනයි කීයද? ඔතන දැම්මා. 24 දාන්න පුළුවන් එකම එක තැනයි. ඔන්න දාපු ගමන් මොකද්ද උනේ? unbalance වුණානේ. මොකද මේකේ left side එක 0යි right side එක 2යි. එකකින් තමයි වෙනස් වෙන්න පුළුවන්. එහෙනම් මොකද්ද කරන්න ඕන? child parents and child දැන් unbalance වෙලා ඉන්නේ මෙයානේ. මෙයා unbalance වෙලා නැහැ. මෙයාගේ මේ පැත්ත එකයි මේ පැත්ත 0 එකකින් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි දෙකකින් වෙනස් වෙන්න බෑ. එතකොට unbalance වෙලා ඉන්නේ මෙයා. එහෙනම් මෙයා උස්සන්න ඕන අල්ලලා මෙතනින්. හරිද? මෙතනින් අල්ලලා ඉස්සුවාම මෙයා යනවා මෙයාගේ right child හැටියට. ඕක මොකද්ද? single rotation එක. ඕකේ. ඊට පස්සේ 10 දාන්න පුළුවන් කොහාටද? ඔතනට. දැන් ප්‍රශ්නයක් නැහැනේ unbalance වෙලා නැහැ. 13 කියන්නේ 10ට වැඩිය ලොකු එකක්. ඒ කියන්නේ මෙන්න මෙතන. ඕකේ. එතකොට දැන් ආය unbalance වෙලා තියෙනවානේ. මෙයත් unbalance වෙලා තියෙනවා, මෙයත් unbalance වෙලා තියෙනවා. නමුත් එතකොට අපි යටම level එකේ පටන් ගන්න 15 තමයි unbalance වෙලා තියෙන්නේ. එතකොට දැන් මෙතන මේ මොකද්ද වෙලා තියෙන්නේ? මේක single rotation එකකින් විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි, double rotation එකක් ඕන. එතකොට ඉස්සල්ලාම් වෙන්නේ මොකද්ද? child and grandchild අතර rotation එකක්. ඊට පස්සේ මොකද්ද සිද්ධ වෙන්නේ? අලුත් child සහ parent අතර rotation එකක්. එතකොට මේක අල්ලලා මෙතනින් ඉස්සුවාම ඒක වෙන්නේ 13 මෙතනට ඇවිල්ලා 10 මෙතනට යනවා. ඊට පස්සේ මේක අල්ලලා මෙතනට ඉස්සුවාම මොකද්ද වෙන්නේ? 13 මෙතනට ඇවිල්ලා 15 මෙතනට ගිහිල්ලා 10 මෙතනට එනවා. ඕකේ. දැන් balance ඔක්කොම ටික ඕනේ අවුලක් නැහැ. මෙයත් balance. ඕකේ. 13 වෙනකන් අපි දැන් මේ 7 කොයි ලෝකෙටද දාන්නේ? 7 දාන්න පුළුවන් මෙතනට. ඕක නම් single rotation එකකින් ඉස්සගන්න පුළුවන් වෙයි නේ. ඒත් බැරි වෙයි. නෑ දැන් කවුද unbalance? නෑ කවුරුත් unbalance නෑනේ. නෑ මෙයා unbalance නේ. මෙයා unbalance. මෙයාගේ ප්‍රශ්නයක් නෑ, මෙයාගේ ප්‍රශ්නයක් නෑ. 20 unbalance. එහෙනම් 13න් අල්ලලා උස්සන්න ඕන. එතකොට 13න් අල්ලලා ඉස්සුවාම මේක ඔන්න ඔහොම තියෙනවා. 13 මේ පැත්තේ 10 තියෙනවා, මේ පැත්තේ 7 තියෙනවා. ඊළඟට දැන් මේ 13 මේ පැත්තටනේ 20 එන්නේ. හරිද? එතකොට 15ට යන කලදසාව මොකද්ද? 15 අනිවාර්යෙන් මේකේ වම් පැත්තට එන්න ඕන. ඊට පස්සේ 24 ඔන්න ඔහොම තියෙනවා. ඔන්න අලුත් tree එක. හරි. ඊට පස්සේ තව තියෙනවානේ දාන්න කීපයක්. කීයද දැන් අපි දැම්මේ? 20 කීයද දැම්මේ? 7නේ දැම්මේ. ඔව්. ඊට පස්සේ 30යි 36යි දාන්න ඕන. හරි. දැන් මේක බැලන්ස් නේ. මේක ප්‍රශ්නයක් නෑ. 30යි 36යි 30 දාන්න වෙන්නේ මෙතනට. හරි. ඒතකොට 30 මෙතනට දාපු ගමන් මොකද්ද වෙන්නේ? ආය unbalance වෙනවා. මෙන්න මෙයා නෑ. කවුද unbalance වෙනවා? කවුරුත් unbalance නෑ නේද? අවුලක් නෑ. 1යි 2යි ප්‍රශ්නයක් නෑ. එම unbalance වීමක් නෑ. 36 අන්න 36 දාපු ගමන් unbalance වෙනවා. මොකද 36 දාන්න පුළුවන් මෙතනට විතරයි. මෙයා unbalance වෙලා තියෙන්නේ. එතකොට මෙතනින් අල්ලලා උස්සන්න වෙනවා. 30න් අල්ලලා උස්සන්න වෙනවා. 30න් අල්ලලා ඉස්සුවාම 24 මේ පැත්තට එනවා. 36 මෙතනට යනවා. ඒක single rotation එක. ඊට පස්සේ 25 අන්තිමට දාන්න තියෙනවා. 25 දාන්න වෙන්නේ දැන් මේක හරිනේ අවුලක් නෑනේ balance. 25 දාන්න වෙන්නේ මෙයාගේ මෙන්න මෙතනටනේ 25 දාන්න වෙන්නේ. 25 දැම්මම unbalanced මේක. ඔව්නේ මේ පැත්ත එකයි මෙයා unbalance නෑ 20 unbalance. හරිද? 20 unbalance. එහෙනම් 30න් අල්ලලා උස්සන්න වෙනවා. සහ දැන් 20 unbalance නම් මෙන්න මේ දෙන්න අතර ඉස්සලා rotation එකක් වෙන්න එකයි. හරිද? මේ දෙන්න අතර ඉස්සලා rotation එකක් සිද්ධ වෙන්න ඕන. දැන් මේ දෙන්න අතර ඉස්සලම rotation එකක් වෙනකොට
24 මෙතනට එනවා කියන්නේ 24 මෙතනට ආවොත් 30 යනවා මෙයාගේ දකුණු අත පැත්තට. එතකොට 25 ගත්තොත් එහෙම එන්න වෙන්නේ. ඒ කියන්නේ දැන් මම අලුත් ක්‍රිය එක අඳින්නම්. 13යි ඊට පස්සේ 10යි ඊට පස්සේ 7යි. හරිද? ඊට පස්සේ දැන් අපි කොතනද මෙතන ඉස්සේ. හරි මම 20 එහෙමම තියන්නම්. 20යි 15යි තියෙනවා. හරිද? ඊට පස්සේ දැන් මම මෙතනට 24 ගත්තොත් හරිද 24 ගත්තොත් එහෙම 30 ඉන්න ඕන මේ පැත්තේ 36 ඉන්න ඕන මේ පැත්තේ හරිද සහ එතකොට 25 ඉන්න ඕන මෙන්න මෙතන හරිද ඊට පස්සේ දැන් අලුත් චයිල්ඩ් දැන් අන්බැලන්ස් උනේ 20 නේ අලුත් චයිල්ඩ් 24 ඒ දෙන්න අතර රොටේෂන් එකක් සිද්ධ වෙන්න ඕනේ ඒ කියන්නේ මේකෙන් අල්ලලා උස්සන්න ඕනේ එතකොට 24 මෙතනට එනවා හරිද ඒක මම අලුත් ට්‍රී එක අඳින්නම් එතකොට ලේසි අන්තිම ට්‍රී එක විදිහට එතකොට 13 10 7 24 මෙතනට එනවා 24 මෙතනට ආම 20යි 15යි මේ පැත්තට යන්න ඕන 20යි එයාගේ මේ පැත්තේ 15 හරිද ඊට පස්සේ මේ පැත්තේ 30යි 25යි 36යි ඔහොමනේ තියෙන්නේ හරි දැන් මේක කිසි ප්‍රශ්නයක් නැහැ අන්බැලන්ස් වීමක් නැහැ ඔන්න ඔහොම තමයි ලාස්ට් ට්‍රී එක තියෙන්නේ ඕකේ හරි මම මේකෙන් හරි දැන් මේක තමයි ෆයිනල් ආන්සර් එක මම වීඩියෝ ඔෆ් කරලා ස්ක්‍රීන් එකට යන්නම් අපි ආන්සර් එක බලමු මෙන්න ආන්සර් එක දැක්කද එතකොට ඔය ආන්සර් එක ගන්න ටික වෙලාවක් යනවා ඉතින් ඒක රොටේට් කරලා මේ මතමකා ගන්න ඕනේ ඕකේ ලකුණු 6ක් දීලා තියෙනවා ඒක ඕකේ ඊළඟ එක මෙන්න තියෙනවා directed graphs දෙකක් පොඩි write down the adjacency list representation of the above graph හරිම ලේසි ප්‍රශ්නයක් ඉතින් ලකුණු කීයක් දීලාද බලමු adjacency list representation of graph with the collection මේක ඉතින් බලන්න මේ නොදන්න ළමයෙකුට මෙතන කියලා දීලා තියෙනවා මොකද්ද adjacency list එක කියන්නේ කියලා. හරි. දැන් මේක ගත්තොත් එහෙම බිංදුව 1 2 3 කියලා තමයි පල්ලෙහාට ලියන්න වෙන්නේ. අනිත් පැත්තට බිංදුව 1 2 3 කියලා ලිව්වොත් එතකොට බිංදුවේ ඉඳන් බිංදුවට පාත් එකක් මේකේ තියෙනවා. දාවු තියෙනවා. බිංදුවේ ඉඳන් බිංදුවට පාත් එකක් තියෙනවා ඉන්නේ. sorry adjacency නේ අහන්නේ නෑ adjacent නෑ. හරිද? එතකොට බිංදුවට adjacent මෙතන එකම එකයි තියෙන්නේ එක විතරයි. හරිද? එතකොට අහන්නේ adjacency list එකනේ. එතකොට බිංදුව ඉස්සරහින් තියෙන්න ඕන එක. එක ඉස්සරහින් තියෙන්න ඕන දෙක විතරයි. දෙක ඉස්සරහින් තියෙන්න ඕන බිංදුව විතරයි. තුන ඉස්සරහින් තියෙන්න ඕන දෙක විතරයි. මේ දෙවෙනි එකේ. සහ මේකෙම මේව එකක් නෙවෙයි තියෙන්නේ. එතකොට දැන් මේ දෙකට කිසිම සම්බන්ධයක් නැහැ. හතර ඉස්සරහා පහ, පහ ඉස්සරහා හතර. එච්චරයි. මේ තියෙන්නේ. ඔන්න adjacency list එක. හරිම ලේසියි. ලකුණු කීයද? 5ක් දීලා තියෙනවා. මම නම් එක ලකුණක්වත් දෙන්නේ නැහැ මේකට ඇත්තම. ඉවරයි. දැක්කම දෙවෙනි ප්‍රශ්නේ ඉවරයි. අර මුල කැලි දෙකක් තිබ්බා sorting වලින් ඔන්න trees and graphs වලින් අහලා තිබ්බ එක. දැක්කම හරි ලේසි. ඕකේ 2018 පළවෙනි ප්‍රශ්නේ stacks queues link list වලින් තමයි තියෙන්නේ. මෙන්න තියෙනවා දෙවෙනි ප්‍රශ්නේ B part එක ලකුණු 6ක් දීලා තියෙන එකක් තියෙනවා අයියෝ හරිම සරල දෙයක් write the order of the nodes traversed if one visits the node of the blah 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 මොකද්ද මේ අහන්නේ pre order in order and post order traverse කරන්න කියලා කියන්නේ මේක binary search tree එකද නෑනේ මේක නිකන් binary tree එකක් විතරයි එතකොට in order post order and pre order traverse කරන්න කියලා කියන්නේ. හරි. මම notepad එක අරන් traverse කළා පෙන්නන්නම්. මම එකක් traverse කරනවා. ඔය දෙන්න ඉතුරු දෙක traverse කරන්න. මට කියන්න මම traverse කරන්න ඕන මොන method එකකින්ද කියලා. ඊට පස්සේ දුල්ල එකකින් කරන්න, කර්ණී අනිත් එකකින් කරන්න. මම access දෙන්නම් මේකට. හරි කියන්න මම traverse කරන්න ඕන මොකෙන්ද? කැමතියක් කියන්න ටක් කියන්නකො ටක් ගාලා එකක්.
post හරි post order traversal එක මම කරනවා එහෙනම් post order traversal එකේ rule එක මොකක්ද left right route හරිද left right route එහෙනම් ඉස්සල්ලාම මේක පටන් ගන්නෙ කීයෙන්ද 4 ඊට පස්සේ එයාගේ right එක 9 එයාගේ route එක 2 හරි ඊට පස්සේ route එක එයාගේ route එක visit කරන්න බෑ මොකද එයාගේ right එක ඉවර කරලා ඉන්න ඕන හරිද එතකොට එයාගේ right එකට ගියාම left එක තියෙනවා 3යි ඒකෙත් route එකට යන්න බෑ එයාගේ right එකක් තියෙනවා ඒකෙත් left right route යන්න ඕන එහෙනම් 8යි 5යි 7යි දැන් ඔන්න 6 left එකයි right එකයි දෙකම ඉවරයි එහෙනම් 6 visit කරන්න පුළුවන් route එක දැන් එකේ left එකයි right එකයි ඉවරයි එහෙනම් අවසානයේ route එක visit කරන්න පුළුවන් ඕකේ මම දුල්ලයට access දෙනවා දුල්ලයා මට visit කරලා දෙන්න දැන් මේ මොකද්ද මේ post order එක හරිද මේ post order එක හරිද දුල්ලයා මට visit කරලා දෙන්න free order එක ඔන්න ඔතන ඉඳන් free order එක visit කරලා දෙන්න ඔන්න මම control එක දුන්නා ඔයාලට හරි දුල්ලයා free order එක ඒක අයින් කරන්න එපා ඉතින් හොමින් දඟලන්න නැතුව කොට ඉන්න හරි දැන් මොකද්ද free order කියන්නේ route left right තමයි free order කියන්නේ හරි visit කරන්න route left right Dulya you have the control please start typing Dulya ඇහෙනව නේද ඉන්නවද route left right click කරන්න ඔය notepad එක උඩ click කරලා වැඩේ පටන් ගන්න. මෙතන click කරලා වැඩේ පටන් ගන්න. ඔයාලට සම්පූර්ණ tree එක පේන්න තියෙනවා ගැටලුවක් නැහැ. එකෙන් පටන් ගන්නවා ඊට පස්සේ දෙක route left right 4 9 4 9 හරි ඊට පස්සේ දැන් route left ඉවරයි නා right එකට යන්න තියෙන්නේ ඔව් 6 එයාගේ route එක ඊට පස්සේ එයාගේ left එක 3 ඔව් ඊට පස්සේ එයාගේ right එකේ route එක 7 8 5 හරි ඊළඟට චරින්ට තමයි අවස්ථාව හම්බෙන්නේ කියලා චරිනි දන්නවා තියෙන්නේ මොකද්ද කියලාත් දන්නවා ඕකේ චරිනි in order traversal එක ඔන්න ඔතන ඉඳන් කරන්න කර්ස් එක ඔන්න තියෙනවා හරි කරා in order කියන්නේ මොකද්ද left root right කමාස් දෙකක්ම දෙනවා තියෙන ලස්සනට හරි කරගෙන යන්න දාසේ නෑ left root right left එකක් තියෙනවනේ හයි 3 7ට යන්න බෑනේ 7 left එකක් තියෙනවනේ 8 කියලා
හරි ඔන්න methods තුනටම traverse කරා හරිද එතකොට ලකුණු 6ක් දීලා තියෙනවා ඉතින් ඔන්න අපේ උත්තර ටික බලන්න හරිද කියලා ඒ පිළිවෙලට ඉතින් තියෙන්න ඕන මේ තියෙන්නේ pre order in order post order හරි pre order in order post order කොහොම හරි ඔන්න ඒ විදිහට ඒකට ලියලා කරන්න හරි අංකේ දාලා හරිද pre order in order post order okay මේ මොකද්ද කියන්නේ one creates a binary search tree with the data set given below and subsequently a node is deleted from the tree okay if this node could be either 4 7 22 or 15 determine the suitable nodes from the remaining nodes to replace the deleted node you may assume that every deletion is independent and would be performed on original tree ඒ කියන්නේ මේවා අතර කිසිම සම්බන්ධයක් නැහැ එක වෙලාවක 4 එක වෙලාවක 7 එක වෙලාවක 22 සහ එක වෙලාවක 15 delete කරනවලු දැන් අහන්නේ මොකද්ද one creates a binary search tree එහෙනම් ඉස්සල්ලාම මේකෙන් binary search tree එකක් හදලා මෙන්න මේ ටික delete කරන්න ඕන nodes to be deleted at one at a time මේවා delete කරනවා එතකොට අහන්නේ මොකද්ද suitable nodes to determine the suitable nodes from the remaining nodes to replace the deleted node. ඒ කියන්නේ අර successor finding successor තමයි අහලා තියෙන්නේ. එහෙනම් ඉස්සල්ලාම මෙන්න මේ nodes ටික අපිට දාගන්න වෙනවානේ මේ binary search tree එකට. හරි. එතකොට මේක AVL tree එකක් කියලා කොහෙවත් කියලා නෑ. එහෙනම් අපිට ওই ටික ඔහෙ දාගෙන යන්න පුළුවන්. අපි ඉස්සල්ලා දාගෙන ඉමුකෝ මේක. මම බෝඩ් එකේ ඉස්සල්ලා දාගන්නම් මේ values ටික මොනවාද කියලා. පහළ 22 7 29 27 31 19 4 ඕකේ ඔය ටික තමයි අපිට දාන්න තියෙන්නේ හරි මම ස්විච් වෙනවා කැමරා එකට හරි අන්න අර values ටික ඉස්සෙල්ලා binary search tree එකට දාන්න ඕනේ එහෙනම් 15 22 යන්න ඕන මෙතනට 7 යන්න ඕන මෙතනට 29 යන්න ඕන මෙතනට 27 යන්න ඕන මෙතනට 31 යන්න ඕන මෙතනට 19 යන්න ඕන මෙතනට 4 යන්න ඕන මෙතනට ලොකු ප්‍රශ්නයක් නෑ නිකන් AVL tree එකක් වගේ තියෙනවා හරිද ඕකේ දැන් අපිට delete කරන්න කියන nodes ටික මොනවාද පිළිවෙලින් මම ඒක පොඩ්ඩක් paper එකෙන් ආයෙ බැලුවොත් එහෙම switch කරන්නම් ඕන නම් එතකොට ආයෙ ඔයගලන්ටත් බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ 4 7 22 15 තමයි delete කරන්න යන්නේ හරිද 4 7 22 15 කියන nodes වෙන වෙනම delete කරනවා ඒ කියන්නේ එකක් delete කරාම ඊළඟ එකට ඒක තියෙන විදිහට තමයි යන්නේ independently තමයි delete කරන්නේ හරි දැන් අපි බලමු කොහොමද ඒ කියන්නේ අහන්නේ successor කවුද කියලා 4 delete කරොත් කවුද 4 successor 4ට successor කෙනෙක් නැහැනේ මොකද 4 කියන්නේ leaf node එකක් නේ leaf node එක delete කරාට කාටවත් කිසි ප්‍රශ්නයක් නැහැ no successor හරිද කවුරුත් successor කෙනෙක් නැහැ කෙලින්ම delete කරලා දානවා 7 delete කරොත් ඉතින් ඉන්නේ එකම ළමයා නම් ඌට තව ළමයි නැත්නම් ඌ තමයි ඉන්නේ එකම successor එහෙනම් 4 delete කරනවා 7 delete කරනකොට 4 තමයි successor 22 delete කරනකොට 22 delete කරනකොට කවුද successor වෙන්නේ දැන් 22 next highest value එකනේ හරිද 22 මොකද්ද next highest value එක 27 හරිද next highest value එක 27 මොකද 27 මෙතනට ආපු ගමන් 19 මේ පැත්තේ ඉන්නවා 29 ඉන්නවා කිසි ප්‍රශ්නයක් නැහැ එහෙනම් 27 15 successor 15 කොහෙද තිබ්බේ 15 successor ගත්තොත් එහෙම එයාගේ next highest key එක 19 19 මෙතනට ආවම කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඕකේ ඔන්න successors ටික දැක්කද තේරුණාද
පේනවනේ මෙන්න answers ටික. එතකොට 4ට successor කෙනෙක් නැහැ. 7ට 4 22ට ඒ කියන්නේ 19 ඕ 27 කියලා දාලා තියෙනවා. නමුත් ඒකේ හරිම successor next highest key එක 27. එතකොට මොකද්ද 15 ගත්තොත් එහෙම ඒකත් අර දෙකෙන් ඕන එකකින් replace කරන්න පුළුවන් search order එක ආරක්ෂා වෙනවා. නමුත් 19 තමයි ඒකේ successor. හරිද? ඕකේ ඒකට ලකුණු දීලා තියෙනවා ලක්ෂ කීයක්ද? 4ක් දීලා තියෙනවා. ඊළඟට D you have been given instructions to create an AVL tree using the following set of integers. During AVL construction process, imbalance situation may occur. කලින් කරා වගේ එකක් තමයි. Fill in the table below for columns 2 and 3 of such imbalance scenario. Column 2 and 3. මේ ඉතින් ඒක ඉතින් දාලානේ බලන්න වෙන්නේ. ඒක ඉතින් ඔයගොල්ලෝ දාලා බලන්නේ ඔය වගේ ප්‍රශ්නයක් කරානේ. එතකොට ඒක single rotation ද double rotation ද කියලා කියන්න ඕන. මොන node එක unbalance වෙන්නේ කියලා කියන්න ඕන. ඒක ඉතින් ඔයගොල්ලෝ දාගෙන යන්න. එතකොට ඔයගොල්ලන්ට තේරෙයි මම ආයෙ වතාවක් ඒ example එකම කරන්නේ. ඊළඟට write an iterative Java program segment or pseudocode algorithm to find the minimum key value of a binary search tree. එතකොට minimum key value එක හොයන්න pseudocode එක ලියනවා නම් මොකද්ද සිද්ධ වෙන්න ඕනේ? ඉස්සෙල්ලාම root එක visit කරලා බලන්න ඕනේ ඒක empty ද කියලා. empty නැත්නම් මොකද්ද කරන්න ඕනේ? minimum key එක හොයන්න හැම වෙලාවෙම එයාගේ left එකට යන්න ඕනේ. යම් කිසි අවස්ථාවක left එකට ගිහිල්ලා එයාගේ left එකක් නැහැ කියලා හිතන්නකො. left එකක් නැති අවස්ථාවක් එනවා නම් අන්න එයා තමයි minimum key එක. ඒ කියන්නේ search until there's no left, then that's the minimum key එක return කරන්න ඕනේ. මොකද binary search tree එකක වම් පැත්තට යන්න තමයි minimum value එක නැත්නම් minimum key එක තියෙන්නේ. okay. එතකොට මේ තියෙන්නේ if t not null while t dot left equal not null t equal t කියන්නේ මෙතන අර return කරන්න ඕන value එක left ඒක null වෙච්ච ගමන් මොකද්ද කරන්නේ return t. ඒ pseudo code එකක් තියෙනවා. මේක නතර මේ Java code එකක් තියෙන්නේ. එතකොට ඔන්න Java code එක ඒක. එච්චරයි. දැක්කද? okay now